අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අට්ඨ භන්ති කීනාසවස්ස භික්ඛුනෝ බලානි යේහි බලේහි සමන්නාගතෝ කීනාසවෝ ආසවානං khයං පටිජානාති කීනාමේ ආසවාති කතමානි අට්ඨේ සදහෙති සත්පුරුෂ කාරුණික පින්බර වාසනාවන්ත පින්වතුනි පින්වත් ඔබ සැවම උදා වූ උදුවප්පුර පසළොස්වක පෝ දිනයෙහි රාත්‍රියේහි ඔබ මේ බලාපොරොත්තුව net ගුවන්විදුලි නාලිකාව හරහා විකාශනය කරනු ලබන උතුම් ධර්මානුශාසනාවක් අද දිනේ තුල ශ්‍රවණය කරන්නට නිරන්තරයෙන් ධර්ම දක්ෂිනාව තුලින් ඔබ තථාගත බුදුමොවින් දේශනාකට වදාළ ධර්මී net ගුවන්විදුලි හරහා සෑම දිනකම මේ ආකාරයට ශ්‍රවණය කරනවා. ඒ අනුව පින් ඇති ඔබ සැවම අද දිනේට නියමිත උතුම් ධර්මානුශාසනාවයි මේ මොහොතේ ශ්‍රවණය කරන්නේ. අද මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාවට දායකත්වයේ ඇතිව කටයුතු කරන පින්වතුන් අපි සිහිපත් කළොත් ඇඩ්ලින් ඉදිරිසිංහ මෞතුමිය මිනිඔළුව මීරිගම පදිංචි තම දියණිය වන දිස්නා ඉදිරිසිංහ මහත්මිය නිල්පනාගොඩ මිනවන්ගොඩ ලිපිනේහි පදිංචි අද මේ උතුම් ධර්මානුශාසනාවට දායකත්වයේ ලබා දෙනවා. ඒ වගේම අංක 481කින් එක ශ්‍රීමත් කුඩා රත්වත්ත මාවත මහනුවර ලිපිනේහි පදිංචි ඩී.පී. ගෝමස් මහතා ඇතුළු ඒ පින්වතුනුත් අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාවට දායකත්වයේ ලබා දෙනවා. ඒ සුපින්වතුන්ගේ දායකත්වයේ ඇතිව සිද්ධ කරනු ලබන උතුම් ධර්මානුශාසනාවයි අප මේ සිද්ධ කරන්නේ. පින්වතුන්ලාට අප මේ උතුම් ධර්මානුශාසනාව තුළ අද දේශනා කරන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සඳහන් කීනාසව බල කියන සූත්‍ර දේශනාව. මොකද පින්වතුනි දේශනාවේ නම කීනාසව බල සූත්‍රය. මේ දේශනාවේ විස්තර වෙන්නේ ශීනාශ්‍රවයාණන් වහන්සේ නමක්. රහතන් වහන්සේ නමක් තුල පවතිනා වූ බලය අඳුන ගන්නට පුළුවන්කම ලැබෙන කාරණාවන් 8ක් තමයි මේ දේශනාව තුල විස්තර වෙන්නේ. ඒ අනුව ඔබට අප මේ දේශනාව ඇසුරින් පහදලා දෙන්නට දේශනා කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ උතුම් කාරණාවන් 8යි. පින්වතුනි මේ ලෝකයේ තුල ඒ තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ඒ අරහත් ඵලාවබෝධය තුළ තම ආධ්‍යාත්මයේ පිහිටව ගත්ත උත්තමයේ තුළ ඒ ඇතිවන්නා වූ ආධ්‍යාත්මික ශක්තිය තරම් බලයක්
තවත් මේ ලෝකේ නැහැ. ඉන් මෙහා තියෙන හැම ශක්තියක්ම බලයක්ම පින්වතුනි ඒ රහත් භාවයට යටයි. ඒ නිසා තථාගතයන්න් වහන්සේ දේශනා කළා මේ රහතන් වහන්සේ කෙනෙකුගේ බලවත් භාවයේ තීරණය වෙන කාරණාවන් 8ක් තියෙනවා. ඒ කාරණාවන් එකින් එක අප මේ දේශනාව තුළ පහදගමු. තථාගතයන්න් වහන්සේ දේශනා කළා පින්වතුනි ඉද භන්තේ කීනාසවස්ස භික්ඛුනෝ අනිච්චතෝ සබ්බේ සංඛාරා යථා භූතං සම්මප්පඤ්ඤාය සුදිත්තා හොಂತಿ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මනා ලෙස අනිත්‍ය සංඥාව අවබෝධ කරගෙන තමා රහත් උත්තමිය ලෝකයේ තුල වැඩෙන්නේ. එහෙනම් මේන් හැඟෙන කාරණා මොකද්ද? ලෞකික ලෝකයේ තුල ජීවත් වෙන පුහුදුන් දනංගේ ස්වභාවය තමා පින්වතුනි නිරන්තරයෙන්ම නිත්‍ය සංඥාව ඇති කරගෙනමයි ජීවත් වෙන්නේ. කාට කොයි විදිහට වුණත් Tamanට එහෙම වෙන්නේ නැහැ කියන අදහස තුල තමා මතයේ තුල තමා මේ ලෝකේ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ. කාට හරි ලෙඩක් හැදුනහම හිතනවා ඒක යාට උනාට යාගේ කර්මයකට වෙන්නේ නැති. හැබැයි මට හිම වෙන්න විදිහක් නැහෙනේ කියලා තමා ගොඩක් අය හිතන්නේ. කෙනෙක් මියදෙනවා දැක්කහම එයා හිතනවා එයා මැරුණට තමන් නොමැරෙනවාසේ අර හැම වෙලාවකම නිත්‍ය සංඥාවම ජීවිතයට ගන්න උදවි ඉන්නවා. අනිත් අයට අයිති වස්තුව දීපල නැති වෙද්දි විනාශ වෙද්දි තමන්ට අයිති වස්තුව දීපල නැති නොවන තාලෙට තමා මේ නිත්‍ය සංඥාව හුරු කරගෙන ජීවත් වෙන කෙනා ජීවිතේ හිතන්නේ. අනිත් අයගේ රූපේ මැලවෙද්දි අනිත් අයගේ රූපේ අනිත්‍යතාවයටපත් වෙද්දි තමන්ගේ රූපේ අනිත්‍යතාවයටපත් නොවන ස්වභාවයෙන් තමා ඒ ලෝකයේ තුල පුහුදුන් කෙනා ජීවිතය තුල හිතන්නේ. අනිත් කෙනාගේ රූපය පිංගතොනි ලපකැලල් හැදිලා ඒ හැම වියලිලා රැලි වැටිලා ඒ රුව විකෘති වෙලා විරූපී වෙලා යද්දී තමන්ගේ රූපයට හිම වෙන්නේ නෑය කියන අදහස තුළ තමා නිත්‍ය සංඥාව තුළ ජීවත් වෙන කෙනා ඉන්නේ. එතකොට පින්වතුනි නිත්‍ය සංඥාව තුළ ඒ ආකාරයට හිත පිහිටවගෙන ඉන්න තාක්කල් පින්වතුනි එයා ඒ නිත්‍යයි කියලා හිතන දේවල් අනිත්‍යතාවයේ ලක්ෂණය කරගෙන පැවතීම නිසා ඒ දේවල් අනිත්‍යතාවයටපත් වෙන හැම වාරයක් පාසාම ඒ ඇත්ත දුකටපත් වෙනවා. එනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ හරියටම තහවුරු කරගත්ත රහත් භාවයටපත් වෙච්ච උත්තමය තුල පින්වතුනි ඔය නිත්‍ය සංඥාව හටගන්නේ නැහැ. ඒක නිසාම තමා තථාගතයන්න් වහන්සේ දේශනා කළේ අත්තනා ශෝක ධම්මෝ සමානෝ ශෝක ධම්මේ ආදීනවං විදිත්වා අශෝකං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං පරියේසමානෝ අශෝකං අනුත්තරං යෝගක්ඛේමං නිබ්බානං අජ්ජකමං. තමන් වහන්සේ සංසාරයේ තුල වසනතා ශෝකයටපත් වීමේ වේදනාව හරියට අත්දැක්කා. එනිසායින් මිදී සැනසිය හැකි මගක් කෙවුවා සෙවීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් වහන්සේ නිවන අත්දැක්කා. එහෙනම් පින්වතුනි නිවනින් මෙහා ඉන්න හැම කෙනෙකුටම ශෝකය කියන කාරණාව අත්දකින්න වෙන සාමාන්‍ය කාරණාවක්. එයාට ඒ කාරණාව සාමාන්‍ය වෙලා තියන්නේ ඇයි? එයාට ඒක සුලභ, එයාට ඒක එයාගේ ජීවිතයට අදාළ කාරණාවක් වෙලා තියන්නේ ඇයි? එයා ජීවිතේ අදාළ කරගෙන ඉන්නවා හැම වෙලාවකම ජීවිතයේ දෙස නිත්‍ය සංඥාවෙන් දකින්න. එහෙනම් රහත් උත්තමියෝ පින්වතුනි අනිත්‍ය සංඥාව වඩන නිසා අනිත්‍ය සංඥාව අවබෝධ කරගත්තු නිසා තහවුරු කරගත්තු නිසා උන්වහන්සේලාට නිත්‍ය සංඥාවෙන් ලෝකයේ දෙස බැලෙන්නේ නැහැ. එහෙනම් නිත්‍ය සංඥාවෙන් ලෝකයේ ග්‍රහණය කරගන්න ලෝකයේ දෙස නොබලන නිසා රහත් උත්තමයින්ට අනිත්‍ය වූ දේවල් ඒ නිත්‍ය ලෙස දැකලා ඒ දේවල් අනිත්‍යතාවයට ලක් වෙද්දී විඳවන වේදනාව රහත් උත්තමයෙකුට කවදාවත් දැනෙන්නේ නැහැ. එහෙනම් ඒක තමයි බලයේ පිංගතුනි. ජීවිතයේ පිංගතුනි අඬන්න සිද්ධ වෙන කාරණාවන් අපි ඉස්සරහා තියාගෙන අපි හිතනවා නම් අපි බලවත් කියලා එතන හැබැයි බලවත් භාවයක් පවතින්නට විදිහක් නැහැ. එහෙනම් ජීවිතයේ තමන් ළඟ අඬන්න කාරණාවන් තමන් දුරු කරපු කෙනෙක් නම් නැති කරපු කෙනෙක් නම් ආන් එතන හැබැයි බලයක් තියෙනවා. ජීවිතයේ මේ ලෝකෙ මොන බලවතුන් වුණත් ආන් පිංගතුණිය හිත කම්පා වෙන කාරණාවන් ඉදිරියේ
නිට්ටයයි කියලා නිට්ටය සංඥාවෙන් දැකපු දේවල් අනිත්‍යතාවයට ලක් වෙද්දී ආංශෝ සුසොම් හෙලනවා. ඒ ඇත්තෝ අඬනවා, ඒ ඇත්තෝ ශෝකයටපත් වෙනවා, එකි ගහනවා, සුසොම් හෙලනවා. එහෙනම් පින්වතුනි, හැබැයි බලවතෙක් නම් පින්වතුනි අඬන්න හේතුවක් නැහැ. හැබැයි බලවතෙක් නම් අඬන්න හේතුවක් නැහැ. නියම බලයේ හැබැයි බලයේ තමන් තුළ තහවුරු වෙලා තියෙනවා නම් තමන් පින්වතුනි දුකටපත් වෙන්න විදිහක් නැහැ. කඳුළු සලන අඬන කෙනෙක් වෙන්න විදිහක් නැහැ. එහෙනම් මේන් හැඟෙන කාරණා කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ ලෝකයේ රහත් භාවයට පත් වුණු උත්තමයෝ. ඒ රහත් භාවයට පත් වීම තුළ ඒ උත්තමයෝ ඒකාන්ත වශයෙන්ම අනිත්‍ය සංඥාව අවබෝධ කරගන්නවා. ඒ අනිත්‍ය සංඥාව අවබෝධ කර ගැනීම තුළ ඒ ඇත්තන්ට පුළුවන්කම ලැබෙනවා ජීවිතේ Taman මේ ලෝකේ කාටත් වඩා බලවත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ තුල පින්වතුනි පුනච්ච පරං භන්තේ කීනාසවස්ස භික්ඛුනෝ අංගාර කාසූපමා කාමා යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිත්තා හොಂತಿ යම්පි භන්තේ කීනාසවස්ස භික්ඛුනෝ අංගාර කාසූපමා කාමා යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිත්තා හොಂತಿ ඉදං පිභන්තේ කීනාසවස්ස භික්ඛුනෝ බලං හෝති යතා බලං ආගම්ම කීනාසවෝ භික්ඛු ආසවානං කයං පටිජානාති කීනාමේ ආසවාත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වතුනි රහත් උත්තමයෝ ළඟ පවතිනා වූ පිහිටන්නා වූ දෙවන බලවත් කාරණාව රහත් උත්තමයෙක් ළඟ කියාපාන බලවත් භාවය කියාපාන දෙවනි කාරණාව තථාගතයන්න් වහන්සේ මේ දේශනාව තුළ පෙන්වා දුන්නා. ඒ කුමක්ද පින්වතුනි? මේ ලෝකයේ තුල රහතන් වහන්සේ හිත වඩන විදිහ කොයි ආකාරයේද? අන බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ තුල රහත් උත්තමයෝ අංගාර කාසූපමා කාමා යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිත්තා හොಂತಿ. නිරන්තරයෙන්ම පින්වතුනි රහත් උත්තමයා මේ ලෝකයේ කාමය අඟුරු වගේ තමා අඟුරු වලක් වගේ තමා කාමේ කාම වස්තුන් රහත් උත්තමියෝ දකින්න. පින්වතුනි මේක හොඳ නිදසුනක් වෙනා මේ කාරණාව අපිට තහවුරු කරගන්න ඒ තමා පින්වතුනි රට්ඨපාල සූත්‍ර දේශනාව. මජ්ක්‍ධිම නිකායේ සඳහන් රට්ඨපාල සූත්‍ර දේශනාව ඔබට මතකයි එක සිටු පවුලක හිටි එකම පුතා රට්ඨපාල කුමාරයා එයාට තථාගතයන්න් වහන්සේ ලෝකේ පහළ වෙච්ච බව දැනගෙන ඒ තථාගත බුදුමවින් දේශනාකට වදාළ ධර්මයේ අහලා ධර්මයේ කෙරෙහි පැහැදුණු හිත නිසා එයාට හිතවිල්ලක් පහළ වුණා මේ සම්බුද්ධ ශාසනය තුල පැවිදි වෙන්න. නමුත් නිවසට ගිහිල්ලා මව්පියන්ට මේ බව කිව්වත් ඒ මව්පියන්ගේ අවසරය නොලැබුණා. නමුත් මේ අවසරය නොලැබුණු තැන තමන්ට මහාන වෙන්න අවස්ථාවක් පැවිදි වෙන්න අවස්ථාවක් නොලැබෙනවා නම් ජීවත් වෙන එකත් පළක් නැහැ කියලා හැසිරෙන්න ක්‍රියාත්මක වෙන්න පටන් ගද්දී මව්පියන්ටවත් මේ පුතුගේ හිත වෙනස් කරන්න බැරි වෙද්දී රට්ඨපාල කුමාරය ඇසුරු කරපු ප්‍රිය මිතුරන්ට කියනවා මව්පිය දෙපළ අපේ පුතාට ඔය දරුවවත් කියලා යාගේ හිත වෙනස් කරලා දෙන්න. පින්වතුනි මේ යාළුවෝ කතා කරත් රට්ඨපාල කුමරුගේ හිත නෙවෙයි වෙනස් වුනේ. අවසානයේ වෙහෙසටපත් වුණු ඒ මිත්‍රයෝ ඒ දරුවෝ ටික අම්මා තාත්තා ගාවට කියනවා අම්මේ තාත්තේ නොකා නොබේ ඉඳගෙන මේ කුමාරයා ඔබේ පුතා නැති වෙන්නත් පුළුවන් ඔබලට. පැවිදි වුණොත් දකින්න හරි පුළුවන් ජීවත් වෙන එක හරි දැකලා සතුටු වෙන්න පුළුවන් නේ. ඒ නිසා පැවිදි වෙන්න අවසර දෙන්න. හිතේ අකමැත්තෙන් අම්මා තාත්තා මේ රට්ඨපාල කුමාරයාට පැවිදි වෙන්න අවස්ථාව දුන්නා. පින්වතුනි ගිහිගේ ගැන කලකිරීම හිතට ඇති වුණොත් ඒ රට්ඨපාල කුමාරයාට ධර්මයේ පිළිමන්දව තිබුණු උවමනාකම නිසාම ධර්මයේ අවබෝධ කරගන්නට තිබුණු වැඩි සැලකිල්ල නිසාම වැඩි කල නොගොස් එයා රහත් වුණා. ඔය රහත් වෙච්ච පුත් කුමාරයා
මේ රට්ටපාල කුමාරයා රට්ටපාල හාමුදුරුවෝ බවට පත් වෙලා ඒ රහත් භාවයට පත් වුණයින් පස්සේ කලක් ගියපු තැන තමන්ගේ ගම්පියසට වැඩම කරපු වෙලාවේ අඳුනගෙන මේ තමන්ගේ පුත් කුමාරයා පැවිදි වෙච්ච පුත් කුමාරයා බව අඳුනගෙන ගෙදරට වඩම්වා සැලකිලි දක්වන්න අදහස් කරපු මව්පිය යුවල පහුවෙනි දිනට තමන්ගේ නිවසට දනට ආරාධනා කළා. මේ රට්ටපාල මහරහතන් වහන්සේ ඒ නිවසට වඩිද්දී මේ රට්ටපාල කුමාරයාට පෙර අයිති වෙන්නට තිබුණු සියලු ධනිය රන් රිදී මුතුමැණික් සියල්ලම ගොඩ ගහලා එක තැනකට එකතු කරලා තිබුණා. විවාහ කරලා දීලා තිබුණු ඒ දියණිවරු ලේලිවරු මේ මව්පිය දෙපළ ලස්සනට සරසවලා පුතාගේ හිත Tamanට වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන කාමයේ කැමැත්ත ඇති වෙන පිළිවෙලට ගේ සරසල සරසලි කරලා මේ පරිසරය සකස් කරලා තිබුණා. දානි පිළිගන්වන්න දානෙට ආරාධනා කරපු රට්ටපාල මහරහතන් වහන්සේ නිවසට වැඩියා. මව්පිය දෙපළට දන් පිළිගැන්වීමේ උවමනාකමට වඩා තිබුණි අර වස්තුව කෙරෙහි හිත අලවලා ඒ පුතා ආයේ කොහොම හරි තමන්ගේ ගිහි ගෙදරම නවත්ත ගන්න. නමුත් පින්වතුනි රට්ටපාල මහරහතන් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ හිත වෙනස් භාවයකට ආයේ සසරට යන එකක් නෙවෙයි, ඒක නිවනට ගියපු හිතක්. ඒ නිසා අවසානයේ තාත්තට ප්‍රකාශ කළේ රට්ටපාල මහරහතන් වහන්සේ ඔය දේවල් මට ගිනි අඟුරු වගේ ඔය දේවල් ගලාගෙන යන වතුරකට විසි කරන්න. එහෙනම් හිතන්න පින්වතුනි ඒ රහත් උත්තමයින්ට මේ ලෝකේ ඒ වස්තුව පින්වතුනි මේ ලෝකේ කැමැත්ත උපදවන කාරණාවන් තුල සතුටක් නෙවෙයි පේන්නේ, වායිහි දුකමයි සංසාරයට අලවන ස්වභාවයමයි උන්වහන්සේලාට නුවණින් පේන්නේ තේරෙන්නේ. එහෙනම් හිතන්න පින්වතුනි උන්වහන්සේලා ඇති කරගන්නේ අවබෝධය මේ ලෝකේ කාම වස්තුන් කැමැත්ත ඇතිවන කාරණාවන් වල අනිත්‍ය ස්වභාවය කලින් අවබෝධ කරගන්නවා. ඒ අනිත්‍ය తත්වය අවබෝධ කරගත්තු නිසා උන්වහන්සේලාගේ හිතට ආයේ ඒ දේවල් ඇසුරු කරන්න නැත ගැටෙන්න අවකාශයක් ලැබුණත් ඒ දේවල් තුල පෙර පුහුදුන් මට්ටමේ ඉද්දී දැනුණු හැඟීම් පහළ වෙලා ඒවට බැඳීමක් ඇතිවන්නේ නැහැ. ඒ සමහරක් විට ජීවිතයේ ඔය ඇත්තන්ට මේ ජීවිතයේ අනිත්‍යතාවය තමන්ගේ ජීවිතයේ අත්දැකීම් එක්ක වැටහෙන අවස්ථාවක් ඇති. සාමාන්‍යයෙන් සරලව හිතන්න විවාහ වෙච්ච ජීවිතයක් ගෙවන කෙනෙක් නම් ඔබේ ස්වාමියා ඔබව ඉක්මවා වෙන කෙනෙකු හා යන්න ගියා නම් ඒ වගේම ඔබේ බිරිඳ වෙන කෙනෙකු හා යන්නට ගියා නම් ඔබව ඉක්මවා ඔබේ හිතට මහ කම්පාවක් දැනේ. මේ ජීවිතයේ අනියත භාවය ප්‍රිය අයගේ විප්‍රයෝගයේ තමන්ගේ හිතට මහ පුදුම තරමට දැනේ. එදාට ජීවිතයේ හිතේ මේ ජීවිතයේ මුකුත් මට වැඩක් නැහැ. තමන් පනසේ ආදරය කරපු එකම දරුවා තමන්ට නැති වුණොත්, තමන් ජීවිතේ හැමදාම එකට ඉඳී කියලා බලාපොරොත්තු තියන් හිටිය පෙම්වතා පෙම්වතිය විවාහයට පෙරම තමන්ගෙන් සමුගත්තොත් ජීවිතේ නොසිතන අවස්ථාවන් වල හිතේ බැඳීමක් පවත්වාගෙන කැමැත්තක් ඇති කරගෙන හිටපු දේවල් තමන්ට ජීවිතේ නැති වුණොත්, ඒ නැති වෙච්ච දාට දැනේ මේ ලෝකේ හැමදේම තමන්ට අහිමි වුණා වගේ. එදාට ඔය ඇත්තන්ට මේ ජීවිතය ගැන මහ කලකිරීමක් ඇති වෙයි. මේක තමා සසර දුක කියලා ඔය ඇත්තන්ටම හිතේ. ඔය ඇත්තෝ ඒ දැනුණු ලැබුණු අත්දැකීම අවබෝධයක් බවට ඇති කරගෙන ජීවිතේ ජීවත් වෙයි. හැබැයි එහෙම ජීවත් වෙන ඔබෙන් වෙන් වුණු කෙනා, ඔබෙන් වියෝ වුණු කෙනා, එයාගේ ස්වරූපයේ තියෙන කෙනෙක් මුණ ගැහුනොත්, එයාගේ සිනහව තියෙන කෙනෙක් මුණ ගැහුනොත්, එයාගේ කතා බහ ඇවතුම් පැවතුම් ගමන හැසිරීම් තියෙන කෙනෙක් ජීවිතේ ආයේ දවසක මුණ ගැහුනොත් ඔබ නොබැඳී ඉඳීද? ආයේ ඔබ බැඳෙනවා. මේ ලෝකේ ගොඩක් දෙනෙක් බැඳෙනවා. ආයේ නම් මං කවදාවත් දරුවෙක් ගැන, ආයේ නම් මං කවදාවත් බිරිඳක් ස්වාමියෙක් ගැන හිතන්නේ නැහැ කියලා ඒ තරමට ජීවිතය ගැන කලකිරෙලා හිටිය කෙනා ආයේ කාලයක් යද්දී ආයේ ඒ කෙනාගේ හිත වෙනස් වෙනවා. එහෙනම් යා තුළ ඇති වුණු අර අත්දැකීම පාදක කරගෙන ඇති වෙච්ච
ඒක අවබෝධයක්ම නෙවෙයි, එතන කලකිරීමක් පමණයි. එහෙනම් කලකිරීම පදනම් කරගත්ත අවබෝධයක් තිබුණා නම් ආයෙ කෙනෙකුගේ සිනහවක් දැකලා එයාගේ සිනහව වගේමයි එනිසයි මට යාට නොබැඳී ඉන්න බැරි වුනේ. මට අරයාගේ කටහඬමයි ඒ කතාවමයි ඒ ශෛලියමයි යාගෙන් පෙවුනේ. එනිසාමයි මම මෙයාව තෝරගත්තේ, මෙයාට මම බැඳුනේ. හිම ජීවිතයේ පස්සේ තමන්ව සාධාරණීකරණය කරගන්න වගේ අදහස් කියන අය නැද්ද? තමන්ගේ මුවින් පිට වෙච්ච වචනේ සාධාරණීය කරගන්න. ආයෙනම් මම විවාහයක් වෙන්නේ, ආයෙනම් මම දරුවෙක් හදන්නේ, ආයෙනම් මම රස්සාවක් කරන්නේ කියලා නැති වෙච්ච දේවල් ගැන ආයෙනම් ඒ දේවල් ඇති කරගන්නේ ලං කරගන්නේ නෑය කියලා කියපු කෙනා සමහරක් විට ඒ දේම ඊට වඩා වෙනස් විදිහට තමන්ගේ ජීවිතයට ලං කරගන්න මිනිස්සු මේ ලෝකයේ තුල ජීවත් වෙනවා. එහෙනම් පින්වතුනි, තමන්ට ජීවිතයේ මුහුණ පාන්න සිද්ධ වෙච්ච අනිත්‍යතාවය අත්දැකීමක් කරගෙන, ඒ අත්දැකීම කලකිරීමක් බවට පත් කරගෙන, ඒ කලකිරීමම අවබෝධය කරා යන්න, දියුණුවක් කරා යන්න, අවබෝධයෙන් නිර්වාණ ඵලය තුළට කෙනෙකුට පිහිටන්න පුළුවන් නම් ඒ පිහිටපු කෙනා තුළ ඇති වෙන බලය තමා පින්තුනි කැමැති දේවල් දකින මොහොතවල් වල වෙනස්ව යන ඒවත් ඒ කෙලෙස් උපදවගෙන වෙහෙසට අසහනයටපත් කරගන්න හිතක් මේ ලෝකේ රහත් උත්තමයෙක් ළඟ පිහිටන්නේ නැහැ. එහෙනම් පැහැදිලි මේ ලෝකයේ තුල රහත් භාවයටපත් වෙච්ච උත්තමයා හැම වෙලාවකම පින්තුනි මේ ලෝකයේ පුහුදුන් දනංගේ කෙලෙස් උපදවන්න කැමැත්ත ආසාව ඇති කරන කාරණාවක් වල ඇති දෙයක් නෑ කියන එක යථා භූත වශයෙන් දැනගෙන ඉන්නේ. හිතන්න පින්වතුනි, මේ ලෝකේ ධර්මයේ වටහ ගත්ත කෙනා මේ ලෝකේ පුහුදුන් අය රත්තරන් කියලා හිතන දේවල් ගිනි අඟුරු වගේ දකින්නේ. හැබැයි හිතන්න මේ ලෝකේ කෙලෙස් වලින් මත්තුණු කෙනා ගිනි අඟුරුත් එයාට රත්තරන් වගේ පේන්නේ නැද්ද? අඟුරු කැටත් එයාට රත්තරන් කරගන්න තරම් හිතෙන අවස්ථාවට රත්තරන් කරගන්නවා. සරල නිදසුනක් කියන්නම් මම. පින්වතුනි, අපි දන්නවා සමහරක් වෙලාවට රාගයෙන් උත්සන්න හිතක් තියෙන කෙනා. එයාට ඒ රාගය යටපත් කරගන්න බැරි තරමට ඒ රාගයේ උද්දීපනය වුණොත් පුහුදුන් භාවය තුළ ඉන්න කෙනා සමහරක් වෙලාවට එයා තමන්ගේ කාමහිත ක්‍රියාවට නගන්න භාවිතා කරන භාවිතයන් ගත්තාම සමහරක් වෙලාවට කෙනෙකුට හිතා ගන්නවත් බැරි දේවල්. ඒවා පින්වතුනි සමහර අවස්ථාවන් වල බුද්ධ කාලයේ පවා සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. සමහරු තමන්ගේ රාගහිත මැඩ ගන්න සමහරක් වෙලාවට ඇටසැකිල්ලක් පවා උපයෝගී කරගෙන, මරුණු මල කඳක් පවා උපයෝගී කරගෙන අර රාගික හැඟුම ක්‍රියාත්මක කරපු අවස්ථා අපිට මුණ ගැහෙනවා. එහෙනම් හිතන්න පින්වතුනි, මම ඒකයි කිව්වේ. අර අඟුරු තමන්ගේ අවශ්‍යතාවය මත රත්තරන් කරගන්න හදන තැනට මේ පුහුදුන් කෙනාගේ හිත ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? පුහුදුන් කෙනාගේ හිත ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඉතින් එයා රත්තරන් ළඟ කොහොම හැසිරෙයිද? මේ කියන්නේ ඇටමස් වලින් සැකසෙච්ච ප්‍රාණීය පවතින, ජීවය උණුසුම පවතින කෙනෙක්, ඒ වගේම සුන්දරත්වයේ රුවෙන් මතු පිටින් පෙනෙන කෙනෙක් ළඟ අරසා දරුණු විදිහට රාගය තියෙන කෙනෙක් කුමන විදිහට ක්‍රියාත්මක වෙයිද? එහෙනම් හිතන්න පින්වතුනි, ඒ තරම් භයානකයි අපේ මේ හිත. පුහුදුන් භාවය තුල තියෙන ඔය හිත ඒ තරම් භයානකයි. කාමයට අහුනහම මේ හිත පින්වතුනි තාම පහත් තුච්ඡ තත්වයකට තමාපත් වෙන්නේ. සාමාන්‍යයෙන් ලෝකේ ගොඩක් දෙනෙක්ගේ ස්වභාවය තමයි අනුන්ගේ හිතවල තියෙන තුච්ඡ පහත් ස්වභාවය දකිනවා මිසක් තමන්ගේ හිතේ තුච්ඡ පහත් ස්වභාවය දකින්නේ. එහෙනම් තුච්ඡ පහත් ස්වභාවයක තියෙනවා නම් කෙනෙක්ගේ හිත, ඒ කෙනා බලවතෙක් වෙන්න විදිහක් නෑ. එයා බොහොම බාල හීන කෙනෙක් වෙනවා. එහෙනම් කාමයට හැම මොහොතකම වසඟ වෙන්න පුළුවන් දුර්වල හිතක් නම් තියෙන්නේ. කාමයේ රත්තරන්සේ දකිනවා නම් ඇත්තටම අඟුරු වගේ දෙයක් එතන තියෙන්නේ. හැබැයි අඟුරු රත්තරන්සේ දකින ස්වභාවයක් තමයි කෙලෙස් වලින් පිරුණු පුහුදුන් හිතක් තියෙන කෙනා ළඟ පවතින්නේ.
එනම් මේ ලෝකයේ තුල කෙලෙස් වලින් මිදුණු රහත් භාවයටපත් වුණු උත්තමිය තුළ තියෙන හිත පින්වතුනි ඊට වඩා බොහොම වෙනස්. ඊට වඩා බොහොම ප්‍රබලයි. ඒ තමයි මේ ලෝකයේ අනිත්‍ය සංඥාව යථාබෝධ වශයෙන් අවබෝධ කරගත් රහත් උත්තමිය. කාමයේ තියෙන කාම වස්තුන්ගේ කාම සංඥාවන්ගේ තියෙන ඒ ආස්වාදයන්ගේ අනිත්‍යතාවය දකින නිසා දැකපු අවබෝධ කරගත්තු නිසා උන්වහන්සේලාට ඒවා පින්වතුනි ගිනි අඟුරු වලක් වගේ තමා උන්වහන්සේලාට ඒවා පේන්නේ දැනෙන්නේ. ඒ අතර බුදුරජාණන් වහන්සේ මේ ශීනාශ්‍රවයන් වහන්සේ නමක් තුල හටගන්න පවතින තුන්වෙනි බලවත් කාරණාව දේශනා කළා. උන්වහන්සේලාගේ බලය මනින්න පුළුවන් තුන්වෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පුනච්ච පරං භන්තේ කීනාසවස්ස භික්ඛුනෝ විවේක නින්නං චිත්තං හෝති විවේක පෝණං විවේක පබ්භාරං වවක්කට්ටං නෙක්ඛම්මාභි රතං ව්‍යන්ති භූතං සබ්බසෝ ආසවට්ඨානීහි ධම්මේහි. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ තුල රහත් භාවයට පත් වුණු උත්තමය. තමන්ගේ හිත පින්වතුනි ඒ කෙනා හැම වෙලාවකම මේ රහත් උත්තමය. විවේකයට මෙතන මේ විවේකය කියලා අදහස් කරන්නේ කොමක්ද? විවේක නින්නං චිත්තං හෝති. විවේක හෝනං විවේක පබ්භාරං වවක්කට්ටං. මෙතන මේ පැහැදිලි කරන්නේ කුමක්ද පින්වතුනි? නිවනට නැඹුරු වූ නිවන නැමැති විවේකයට නැඹුරු වුණු නිවනට අවනත වුණු නිවනට බර වූ කෙලෙසුන්ගෙන් දුර වූ හිතක්ම තමා තියෙන්නේ කවුරු ළඟද? රහත් උත්තමයලා. උන්වහන්සේලා තුල පින්වතුනි ආසවට්ඨානීය වශයෙන් කෙලෙස් හටගන්න බලපාන කාරණාවන් වලට උන්වහන්සේලාගේ හිත මොන විදිහකින්වත් යට වෙන්නේ නැහැ. දැන් ආසවට්ඨානීය ධර්මවල බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වතුනි ලාභග්ග මහත්තතා. ලාභේ නිසා මේ ලෝකෙ මිනිස්සු පිරිහෙනවා. ලාභේ මත පිරිහෙනවා. අපි ඒක ලෝකේ දකින්නේ නැද්ද? දකිනවා. එදාට වඩා අද බැලුවාම ලෝකේ ඉස්සරනම් නැති බැරිකමට හොරකම් කරපු මිනිස්සු අපි දැක්කා. අද නම් නැතිකමට වඩා තියෙන මිනිස්සු ආන් මිලියන බිලියන ගණන් වලින් සොරකම් කරන, අවකාරකම් කරන, පිරිහෙන තැන්වල ජීවත් වෙන මිනිස්සු ලෝකේ නැද්ද? ලෝකයේ තුල ජීවත් වෙනවා පින්වතුනි. එහෙනම් ආසාවන් වලට යටත් වෙලා හැම වෙලාවකම ඒ දේවල් වලට නැඹුරුණු හිතක් තමයි මේ ලෝකේ ගොඩක් දෙනෙක් ළඟ තියෙන්නේ. එහෙනම් ලාභයක් හමුවේ නොපිරිහි ඉන්න අයට වඩා පිරිහෙන අය තමයි වැඩි. තමන්ට ලාභයක් ළඟ තමන්ගේ ප්‍රතිපත්ති අමතකව හැසිරෙන මිනිස්සු නෙවෙයිද ලෝකේ ඉන්නේ. නමුත් කවදාවත් පනතුරු තාන්න මාන්න පදවි ධනේ ලාභය මත රහත් භාවයට පත් වුණු උත්තමයින්ගේ හිත වෙනස් වෙන්නේ නැහැ. ඒක බොහොම වටිනා කාරණාවක්. බාහු සත්‍ය මහත්තතා මේ ලෝකයේ තුල පින්වතුනි බොහෝ වෙලාවට දැනුම වැඩි වෙන්න බොහෝ දනන් පිරිහෙනවා මාන්නකාරයෝ බවට පත් වෙනවා. මාන්නයෙන් හිස ඔද්දල්වුණු තැනක තමයි ඒ අතු ජීවත් වෙන්නේ. නමුත් හිතන්න මේ ලෝකයේ තුල රහත් භාවයට පත් වුණු උත්තමයෝ ඒ රහත් භාවයේ සමග ඇතිවෙන්නා වූ ඒ අවබෝධය තුල උන්වහන්සේලා කවදාවත් ආයේ කෙලෙස් තියෙන කෙනෙක් හැසිරෙන ක්‍රියාත්මක වෙන ඒ කෙලෙස් මූලයන් වලට තමන්ගේ හිතේ නතු වීමක් ඇතිවන්නේ නැහැ. ඒ ඇති නොවීමම උන්වහන්සේලා ළඟ තියෙන බලයක්. ඒ වගේමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ තමන් වටා පිරිවර සම්පත්තිය වැඩි වෙන්න ඒ වගේම තමන් ජේෂ්ඨයෙක් වෙන්න මේ ලෝකේ ගොඩක් මිනිස්සු පිරිහෙනවා. ධර්මයේ වේපුල්ල මහත්තතා දීඝ රත්ත්‍ඤ්ඤු මහත්තතා ආදී වශයෙන් විස්තර කරනවානේ. කල් යන්න අන් පිරිහීමක් දැක ගන්න පුළුවන්. ඒක පින්වතුනි ශාසනික වශයෙන් ගත්තාම ශාසනයේ කල් යන්න අර මුලින් තිබුණු ಗುಣධම් වලට ප්‍රමුඛත්වයේ දුන්න ශ්‍රාවකයෝ දැක ගන්න නැති වෙනවා.
ඒක කාරණා. ඒ වගේම අපිට මෙතෙන්දී මතු කරගන්න පුළුවන් කෙනෙක් පින්වතුනි යම් තැනක තමන් නම් ජේෂ්ඨ ආන් වසරින් වසර දවසින් දවස අනෙක් සියල්ලන්ට වඩා තමන් ජේෂ්ඨත්වයේ කරා යනවා නම් මම තමා ප්‍රධානියා මම තමා කෙනා නායකයා කියන හැඟීම නිසා ආන් හැම වෙලාවෙම අනුන් මට ගරු කරන්න ඕනි මම ඒ ඇයට ගරු කළ යුතුනේ මමයි අත්දැකින් වැඩි කෙනා කියන වගේ මානසිකත්වයක් හිතට ආපුහාම ඒක එයා තුළ පිරිහීම ඇති කරවන්නම බලපාන කාරණාවක් නෙවෙයිද ඒක එයා තුළ පිරිහීම ඇති කරවන්න බලපාන කාරණාවක් තමන් වටා පරිවාර සම්පත්තිය වැඩි වෙන්න මේ ලෝකයේ ගොඩක් දෙනෙකුගේ හැසිරීමේ ස්වභාවය කොහොමද මට කවුරු නැති වුණත් කමක් නෑ අද මට මං වටා එයා එක්කෙනෙක් දෙන්නෙක් මට නැති වුණාට කමක් නෑ මට බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණීය පිළිගැනීම තියෙනවා එහෙනම් එහෙම තියෙන මං අනේ මාව දාලා ගියපු මට නැති වුණු අහිමි වුණු අය ගැන හිතලා මම මොකටද තැවෙන්නේ මේ හිතුවාම පින්වතුනි හිතන්න ජීවිතයේ තමන් ළඟ මහ විශාල පිරිසක් ඉන්නවා කියලා එහෙම හිතට හිතවිල්ලක් ගත්ත කෙනා එයාගේ බලවත් හිත වචන තුලින් පවා පිට වෙන්නේ නැද්ද පිට වෙනවා මොකද හේතුව එයා හිතනවා ඒ තමන් වගේ වචන වලට හැම වෙලාවකම යතු අහුම්කම් දෙන්නේ තමන් රළු පරළු අදනි ආමන්ත්‍රණය කළ ස්වාමියා මම ඒ වගේම සේවකයෝ හැටියට ඒ උදවිය ඒවා පිළිගන්න ඕනේ ඉවසන්න ඕනේ නොයිවසුවත් මට ගැටලුවක් නැහැ එපාය කියලා දාලා ගියත් ගැටලුවක් නැහැ මොකද මට විශාල පිරිසක් ඉන්නවා මං වටා බලන්න අපි ඔය පුහුදුන් ස්වභාවය තුළ ඉන්න ගොඩාක් මිනිස්සු තුළ ජීවිතේ අපි ඔය පිරිහෙන ලක්ෂණ දකින්නේ නැද්ද ලාභයන් ලැබෙන්න ඒ වගේම දැනුම වැඩි වෙන්න ඒ දැනුම සහ ලාභයේ වැඩිවීම නිසාම පිරිවර සම්පත්තියත් ආකර්ෂණය වෙලා වැඩි වෙද්දී ඒ වගේම එයා අනෙක් සියල්ලන්ට වඩා ජේෂ්ඨයෙක් බවට පත් වෙන්න ඔය කාරණා පදනම් කරගෙන මිනිස්සු ජීවිතයේ අසීමිත විදිහට මාන්නයක් පෙරහීමක් ගොඩනගාගෙන ලෝකයේ තුල ජීවත් වෙන්නේ නැද්ද ජීවත් වෙනවා එහෙනම් ලෝකයේ තුල කෙලෙස් තියාගෙන යම් කෙනෙක් හිතනවා නම් තමන් විවේකයේ ගත කරනවා තමන් ළඟ තමා කාටත් වඩා මේ ලෝකේ විවේකය තියෙන්නේ නෑ පින්වතුනි රහත් භාවයෙන් මෙහා ජීවත් වෙන මිනිස්සු විවේකයේ අත් දකින්න විවේකයේ අත් විඳින්නට දන්නේ නෑ සමහර කෙනෙක් හිතනවා අහවල් දිහා ගියොත් අපිට සැහැල්ලුවෙන් විවේකයෙන් ඉන්න පුළුවන් වෙයි කියලා ඇත්ත එහෙම තැන්වල පරිසරයේ සුන්දර ලස්සන වෙන්නට පුළුවන් නමුත් පින්වතුනි ඇත්තන්ගේ හිත ඒ පරිසරයට යාවෙන තරමට ගොඩ නැගිලා නැත්තම් ලස්සන වෙලා නැත්තම් ඒ ඇත්තන්ට ජීවිතේ විඳින්නට පුළුවන්කමක් ලැබෙන්නේ ඒ ඇත්තෝ අර පරිසරයට ගිහිල්ලා ආයෙ කරන්නේ යන්න කලිනොත් කෙලස් ඇති කරගන්න කාරණාවන් මෙනෙහි කරනවා ගිහිල්ලා ඒ පරිසර සේවනය කරද්දී ඇසුරු කරද්දී කෙලස්මයි උපදව ගන්න. ඒ වගේමයි ඒ තන ඒ ස්ථානීය තුල විනෝද වෙලා සතුට වෙලා ආවයින් පස්සෙත් ඒවා මතක් කර තමන්ගේ හිත තුළ කෙලස්ම තමයි ගොඩ නගා ගන්න. නමුත් මේ ලෝකයේ තථාගතයන්න් වහන්සේ හැබෑ ලෙස සරණ ගොස් ඒ බුදුමුවින් දේශනාකට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තු කෙනා කෙලෙස් වලින් මිදී විවේකයේ පිණිස නිවුණු තැනකම තමන්ගේ හිත පිහිටව ගන්න. එහෙනම් පින්වතුනි ඒ ඇත්තෝ නිවනටමයි නැඹුරු. නිවන ඇසුරු කරගෙනමයි ජීවත් වෙන්නේ. තමන්ට පෝයක් ලැබෙනවා නම් නිවාඩුවක් පිණිස මාසෙට වතාවක් එදා විවේකයේ ලෙස යා පිළිගන්නේ දිනය හැබෑ ලෙසම උපෝසත අටාංග සීලය තුල යෙදෙන්නේ. එහෙනම් අද මේ උඳුවප්පුර පසළොස්වක පෝදා සංඝමිතා මහරහත් තෙරණිය උතුම් ජයසරි මහ බෝ සමිඳුන් මේ ලක්දිවට වඩම් වාගෙන පැමුණුණු දවසේ අද ඔය ඇත්තන්ට ලැබුණු ඔය නිවාඩු දිනය ඔය ඇත්ත වෙන නිවාඩුවකට ගෙවන්න යොදා ගන්න ටිකම නම් කරගත්තේ ඔය ඇත්ත අසාර්ථකයි. අදුම තරමේ නිවනට නැඹුරු භාවයේ තියෙන බව කියන්නේ ඔය ඇත්ත සිල් ගත්තනම් අද මලක් පහනක් අරගෙන ගොස් බුදුන් වැඳලා යම් කිසි වෙලාවක් හරි භාවනාවක හරි යෙදුණනම් ධර්ම දේශනාවක් දෙකක් තුනක් කීපයක් හරි අද මේ
පිනති පොය දවසේ ඔබ ශ්‍රවණය කළා නම් ආන් ඔය ඇත්තන්ගේ විවේකයේ ලැබුණු නිවාඩුව නිවනට නැඹුරු වෙන පිළිවෙලට ගෙව්වා ගත කළානි කියලා මේ රැයේ ඔබට සතුටු වෙන්නට පුළුවන්කම ලැබේ. එහෙනම් පින්වතුනි කෙලෙස් නැති කරවා ගැනීම පිණිස ක්‍රියාත්මක කරන දේවල් මෙනෙහි කරලා පුහුදුන් භාවය තුල ඉන්න නිවන් මාර්ගයේ හැසිරෙන කෙනා සතුටු වෙද්දී නිවන හැබැයිම අත්දැක්ක කෙනා ආන් පින්වතුනි කෙලෙස් මගෙන් තමන් මිදුණනේ කියන එක ගැන හිතලා තමන් මුදව ගත්තනේ කියන ඒ බලය ගැන හිතලා හැම වෙලාවකම සතුටු වෙනවා. ඒක තමයි හැබෑ බලය. ඒ නිසා මොන දේවල් තිබුණත් පින්වතුනි භෞතික ධනේ වස්තුව මොන දේ තිබුණත් සතර අපායේ යන්න දෙයක් කරගත්තු කෙනෙක් නම් මැරෙන මොහොතේ මල් ළඟ මේ තරම් මුදලක් තියෙනවා අපායගාමී ගමනින් මාව මුදව ගන්න කියලා එහෙන මානි ඉන්න කෙනෙකුට කිව්වත් කාට කිව්වත් Tamanට මිදෙන්න අවස්ථාවක් ජීවිතයේ ලැබෙන්නේ නැහැ පින්වතුනි. එහෙනම් පැහැදිලි ලෝකය තුල නිවනට නැඹුරුණු කෙනා තුලමයි හැබැයි සැහැල්ලුවක් හැබැයි සතුටක් ඒ හිත තුලම විතරයි ඇති වෙන්නේ. එහෙනම් ආන් ඒක පින්වතුනි ඊටාම ඉහළ බලයක් Tamanගේ ජීවිතේ පවතින. එහෙනම් මේ ලෝකේ හැබෑ බලය කියලා කියන්නේ කෙලෙස් මත රැඳිලා ජීවිතයේ අනියත කාරණා නියත ලෙස සලකලා ඒ වගේම අඟුරුසේ වූ කාම වස්තුන්ද රන්සය සලකා හිත ජීවිතයේ අයාලේ යන්න ඉඩ හැරලා වෙහෙසටපත් වෙන අසහනයටපත් වෙන කෙනෙක් නම් එයා දුර්වලෙක් මිසක් එයා ප්‍රබලෙක් බවට මොනම විදිහකින්වත් ජීවිතය තුළපත් වෙන්නේ නැහැ. ඒ වගේමයි පින්වතුනි තථාගතයන්න් වහන්සේ ධර්මයේ තුල දේශනාකට වදාළ හතරවෙනි කාරණාව මේ උතුම් රහතන් වහන්සේ නමක් තුල පිහිටන පුනච පරං භන්තේ හීනාසවස්ස භික්ඛුනෝ චත්තාරෝ සතිපට්ඨාන භාවිතා හොಂತಿ සුභාවිතා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වතුනි මේ ලෝකයේ තුල රහතන් වහන්සේ කෙනෙක් ළඟ තියෙන හතරවන බලවත් කාරණාව තමයි රහතන් වහන්සේ තුල හොඳට වඩපු සතර සතිපට්ඨානයක් තියෙනවා. උන්වහන්සේලා ළඟ වඩනාලද වැඩුවා වූ සතිපට්ඨානයක් තියෙනවා රහත් වෙච්ච උත්තමයෝ ළඟ. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන මේ සතිපට්ඨානිය තුලම පිහිටවගත් හැසිරීමක් ක්‍රියාත්මක භාවයක් තමයි රහත් උත්තමයෝ තුල පවතින්නේ. පින්වතුනි රහතන් වහන්සේලාගෙන් කවදාවත් සසරට අඩුවක් නොවෙන්නේ ඇයි? කායානුපස්සන. උන්වහන්සේලා කය අනුව දකිමින් හැසිරෙන උත්තමයෝ. උන්වහන්සේලා වළඳන ආහාර කෙරෙහි හොඳට සති සම්පජාඤ්ඤයේ පිහිටවගෙන උන්වහන්සේලා බත් පිටක් තමන්ගේ ඇඟිලි අතරින් පොඩි කලත් ඒක ගැන මෙනෙහි කරනවා. මුවට ලං කරත් එය මෙනෙහි කරනවා. හැපුවත් ඒක මෙනෙහි කරනවා. කුස දක්වා ගිල්ල ඒක මෙනෙහි කරනවා. ඒ වගේම ස්නානය කරන වැසිකිලි කැසිකිලි කටයුතු කරන සිවුරු පරවන මේ හැම දෑ තුළම උන්වහන්සේලා සයනයක සැතපෙන ඒ වගේම උන්වහන්සේලා සක්මනෙහි පරයන්කෙහි ඉන්න මේ හැම මොහොතකම ශරීරයේ දෙස විමසිල්ලෙන් දකිමින් නුවණින් දකිමින් කය අනුව දකිමින් උන්වහන්සේලා හැසිරෙනවා. එහෙනම් කායික වශයෙන් උන්වහන්සේලාගෙන් මොනම විදිහකින්වත් වරදක් කෙලෙටක් සිද්ධ නොවන්නේ ඒ කය අනුව දකිමින් ජීවත් වෙන නිසා. වේදනානුපස්සනාව උන්වහන්සේලා හොඳට ජීවිතය තුළ වඩලා තියෙනවා. එහෙනම් උන්වහන්සේලා සුඛ දුක්ඛ මේ සියල්ල ගත්තාම ඒ දේවල් අනිත්‍යයිනේ යන්න අවබෝධ කරගෙන ඉන්නේ. සුඛ වේදනාවට ගැටෙන්න ඇලෙන්නත් දුක්ඛ වේදනාවට ගැටෙන්නත් උන්වහන්සේලා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් මොකද හොඳට වේදනානුපස්සනාව වඩපු නිසා. චිත්තානුපස්සන මේ හිත හොඳට වඩනවා. ඒ හිතේ හටගන්න කෙලෙස් දකිනවා. ඒ අත් දකින ඒ කෙලෙස් වලින් මිදෙන්නට අවශ්‍ය පිළිවෙලට හිත වඩනවා. ධම්මානුපස්සන ඒ වගේම මේ ලෝකයේ තුල ධම්මානුපස්සනානු කෝලව උන්වහන්සේලා ලෝකයේ දෙස දකිනවා. ජීවිතයේ අනිත්‍යතාවයේ ධර්මානුකූලව අවබෝධ කරගන්නවා, පසක් කරගන්නවා. එහෙනම් රහත් උත්තමයෙක් තුළ මේ කියන ක්‍රියාත්මක භාවය
ප්‍රායෝගිකව ඒ සතිපට්ඨානයේ ඒ ජීවිත තුළ හොඳට පිහිටීම තුළම තමයි ඒ රහත් භාවයේ පසක් වෙන්නේ. එහෙනම් මේ ලෝකයේ තුළ තමන්ගේ කය ගැන හිතගෙන තමන් විඳින වේදනාවන් ගැන ඒ වගේම මේ ලෝකයේ ධර්මතා මේ කිසිවක් ගැන අවබෝධයක් නැති අසහියෙන් සේ අසහනෙන් කල් ගෙවන ජීවිත ඇති මිනිස්සු ලෝකේ නැද්ද? ඇතිකන් හමුවේ නැතිකන් හමුවේ මේ සියලු දෙනාගේ ජීවිත ගත්තාම ඒ ඇත්තෝ මොන දේ ඇතිව හිටියත් ඒ ඇත්තෝ මොන දේ නැතිව හිටියත් ඒ ඇත්තන්ට ජීවිතේ සතුට කියන එක ලං කරගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් ලෝකය තුල පින්වතුනි කෙනෙක් හැබැයි බලවතෙක් වෙන්නේ එයා ළඟ වඩපු සතිපට්ඨානයක් තිබ්බොතින්. එහෙනම් මේ ලෝකයේ තුල චේනාශ්‍රවයන් වහන්සේගේ රහතන් වහන්සේගේ බලය තීරණය කරද්දී ආන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ මේ ලෝකයේ තුල ඒ රහත් උත්තමයේගේ බලය තීරණය කරන්න අඳුන ගන්න පුළුවන් හතර වෙන සිව්වන කාරණාව තමයි වඩන ලද සතර සතිපට්ඨානයක් උන්වහන්සේලා ළඟ තියෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ තවදුරටත් දේශනාකට වදාලා පුනච්ච පරං භන්තේ හීනාසවස්ස භික්ඛුනෝ චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා හොಂತಿ. මේ ලෝකයේ තුල පිංතුනි ඒ රහත් භාවයට පත්වෙච්ච උත්තමය තුල සතර ඉර්ධිපාද හොඳට පිංතුනි වැඩිලා තියෙනවා වඩලා තියෙනවා. මොනවද? ඡන්දය, චිත්තය, විරිය, විමිමංසා කියන මේ කියන සතර ඉර්ධිපාද උන්වහන්සේලා හොඳට වඩලා තියෙනවා. එහෙනම් කුසලයට ඇති කරගත්ත ඡන්දය, කැමැත්ත, ඒ හිත ඒක වීරයෙන් වැඩුවා, විමංසා විමසීමෙන් පවත්වාගෙන ආවා. එහෙනම් මෙන්න මේ රහත් භාවයේ අරමුණු කරගෙන හැසිරෙන කෙනෙක් ආවා. සතර සතිපට්ඨාන, සතර ඉර්ධිපාද මේවා වැඩෙන්න ඕනේ. එහෙනම් පින්වතුනි ඒවා වැඩිම තුළ තමා රහත් භාවයේ නැවති උතුම් බලය ඒ උත්තමිය තුළ හටගන්නේ පවතින්නේ. ඒ රහත් උත්තමේ බිහිවන්නේ මේ කියන ගුණධම් වැඩිම තුළමයි. එහෙනම් කවදාවත් ගුණධම් නොවැඩන කෙනා දුබලෙක් මිසක් ගුණධම් නැතිව මොන දේ ඇතිව හිටියත් එයා නම් ප්‍රබලෙක් බලවතෙක් වෙන්නේ නැහැ. එහෙනම් අපි ලෝකේ දකින බලය තියෙනවා කියලා කියන බලය හොයනවා කියලා කියන බලය තමන් ළඟමයි තියෙන්නේ කියලා හිතන මිනිස්සු ළඟ ඔය කියන සතිපට්ඨානියේ නැහැ. ඒ ඇත්ත ළඟ ඔය කියන සතර ඉර්ධිපාදේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා 6 වෙනි කාරණාව පංචේන්ද්‍රයානි භාවිතානි හොಂತಿ සුභාවිතානි. පංච ඉන්ද්‍රිය තියෙනවා පිංගතුනි රහත් වෙච්ච උත්තමයෝ සසරේ හොඳට ඒ රහත් භාවයේ ඇති කරවා ගැනීම තුළ හොඳට වඩලා මොනවද පිංගතුනි ඒ පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ කාරණාවන් පහ. රහත් භාවයට පත්වුණු උත්තමයෙක් තුළ දකින්නට පුළුවනි ඔය කියන කාරණාවන් පහ. ඒක ධර්මයේ පංච ඉන්ද්‍රිය, පංච බල ලෙසත් ධර්මයේ විතක විස්තර කරන්නේ ඔය කාරණාවන් පහමයි. පංච ඉන්ද්‍රිය ලෙස, පංච බල ලෙස. එහෙනම් පින්වත්නි ශ්‍රද්ධාව හොඳට ජීවිතයේ තියෙන්න ඕනේ. සමහරු අද කතා කරනවා රහත් භාවයේ කරා අවබෝධය කරා යන අය බුදුන් නොවැන්දාට කමක් නැතේ කියලා. එහෙනම් පින්වත්නි මේ ලෝකේ කෙනෙක් ළඟ තියෙන පිරිහුණු ශ්‍රද්ධාවක් නම් එයාට නිවන කරා යන්න පුළුවන් වෙන්නේ, නිවන අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එහෙනම් නිවන දකින්න, අත්දකින්න යම් කෙනෙක් හිතනවා නම් එයා තුළ වැඩෙන්න ඕනි, එයා හොඳට වඩහන්න ඕනි ශ්‍රද්ධාවෙන්. අකුසලයේ මැඩලන්න, කුසලයේ මතු කරගන්න වීරිය යා තුළ හොඳට තියෙන්න ඕනි. ඒ වගේම තමන් කය පවත්වන විදිහ, සියල්ල කෙරෙහි හිත ගමන් කරන විදිහ ගැන, පිට කරන වදන් කෙරෙහි පිහිටව ගත්ත සිහියකින් ඉන්න කෙනෙක් නම් එයා තුළ අකුසල මූල වැඩෙන්නේ, කුසල මූලම තමා වැඩෙන්නේ. එහෙනම් ජීවිතය තුළ සතිය පුරුදු කළා කියන්නේම පින්වතුනි එතන සීලය වැඩෙනවා. සීලය වැඩුවා කියන්නේ, සීලය ආරක්ෂා කළා කියන්නේම එතන සමාධිය වැඩෙනවා. සීලයක් නැති තැන සමාධියක් නැහැ. එහෙනම් පින්වතුනි සීලේ ඇති තැනමයි සමාධිය ඇතිවන්නේ. එහෙනම් සමාධිය ඇති කරපු කෙනාට පැහැදිලිවම එයා තුළ එකින් එක ඒ භාවනාමේ නිමිති තුළ, ඒ සමාධිය තුළ එයා තුළ ප්‍රඥාව හටගන්න මතුවෙන්න පටන් ගන්නවා. එහෙනම් පින්වතුනි ඔය කියන ඒ ප්‍රඥා අවබෝධයම තමයි නිවන බවට පත් වෙන්නේ.
එනම් සංසාරයේ තුල ලැබපු ජීවිතයේ තුල තථාගතයන්න් වහන්සේ දේශනා කළ රහත් භාවයට යම් උත්තමයෙක්පත් වුණාද ඒ උත්තමයත් තුල ඒ බලවත් භාවයේ තීරණය කරන තීන්දුව කරන 6 වෙනි කාරණාව තමයි ඔය කියන පංච ඉන්ද්‍රිය හොඳට වැඩිම වඩලා තිබෙනවා. සත්ත බොජ්ජංගා භාවිතා හොಂತಿ සුභාවිතා කියලා තථාගතයන්න් වහන්සේ දේශනා කළා. මේ ලෝකයේ තුල රහත් භාවයට පත් වුණු උත්තමය තුල පින්වතුනි දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ උත්තමය තුල සත්ත බොජ්ජංග මොනවද පින්වතුනි? සත්ත බොජ්ජංග, සතේ සම්බොජ්ජංග, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංග, උපේක්ඛා සම්බොජ්ජංග. පින්වතුනි අපි අර කතා කරපු පංච ඉන්ද්‍රිය තුල තිබුණු කාරණාවක් අපිට මෙතෙන්දී හම්බ වෙනවා සතිය කියන කාරණාව. එහෙනම් සත්ත බොජ්ජංග ධර්ම තුල බෝධිඅංග අවබෝධයට හේතු වෙන අංග 7ක් මේ විස්තර වන්නේ. එහෙනම් ඒ අවබෝධය කරා යන්න හිතන කෙනා වැඩි යුතු පළවෙනි කාරණාව තමයි සිහියෙන් ඉන්නේ. ඇවිදින, හැසිරෙන, නිදන, කන බොන, වැසිකිලි කැසිකිලි කරන මේ ක්‍රියාත්මක වෙන කරන හැම කටයුත්තකම ගන්න හුස්ම රැල්ල කෙරෙහි පවා හිත යොමමින් ඒ ඇත්ත ක්‍රියාත්මක වෙන්නේ හැසිරෙන්නේ. එහෙනම් ඒ සතිය සතිමත් වීම තුළ එයා ධම්මවිචේ බොජ්ජංගය එයා තුළ වැඩෙනවා වඩෙනවා. එයා පින්වතුනි හේතුඵල අවබෝධයෙන් ජීවිතයේ දෙස දකිනවා. තමන්ට දුකක් හිතට ආවොත් එයා හිතනවා මට මේ දුක ආවේයි මේ හේතුව නිසා. එහෙනම් මේ ඵලය හටගත්තේ මේක නිසා. එහෙනම් හේතුව නැති කළොත් ඵලය නැති කරගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ දහම් ඇස වඩවමින් තමා තථාගත ශ්‍රාවකයා තමන් තුළ අරහත් භාවයේ බලය ඇති කරගන්න උත්සාහ කරන්නේ. දැන් සමාජ ලෝකේ නම් අපි දකින්නේ මුකෝත්ම නොකර තමන්ගේ බලය ඇති කරගන්න. ජීවිතය තුළ ආන්ගේ ඵලය දකින්න උත්සාහ කරනා මිසක් හේතුව නොදකින මිනිස්සු මේ ලෝකේ අපි දකින්නේ. එහෙනම් ලෞකිකත්වයේ තුළ ඵලයට ගිජුව හැසිරෙනවා මිසක් ඒ කෙනා ලෝකෝත්තර කෙනා දකින ඒ දහම් ඇසින් නම් ජීවිතය දකින්නේ නැහැ. එහෙනම් පැහැදිලි තථාගත ශ්‍රාවකයා ජීවිතයේ තුල චතුරාර්ය සත්‍ය අවබෝධය දකින්නට කල්පනා කරන නිසා යා තුල ධම්ම විචය සම්බොජ්ජංගයේ වැඩෙනවා, තා හොඳින් වඩනවා. එහෙනම් තමන්ගේ හිතට ශෝකයක් ආවොත් ඒක හේතුව දකිනවා. ආයේ ශෝකේ අත් නොවන පිළිවෙලට ඒ හේතු සකස් නොවන්න එයා හැම විටකම ක්‍රියාත්මක වෙනවා, වග බලා ගන්නවා. ඒ පිණිස යා හැම විටකම වීරය කරනවා. සුඛය සුවය ඇතිවීමට අදාළ කාරණාවන්ම ධර්මානුකූලව ජීවිතේ වඩමින් මේ ගමන යනවා. එයා තුළ ඇති වෙනවා වීරය, කුසල් කරන්න ඒ කුසලයේ වඩමින් එයා තුළ අප්‍රමාණ ප්‍රීතියක් ඇති වෙනවා. පීති සම්බොජ්ජංගේ වැඩෙනවා. ඔය පීති සම්බොජ්ජංගය ඒ නිවැරදි දේ තුළ ක්‍රියාත්මක වීමෙන් හටගත්තා වූ ප්‍රීතිය පස්සද්ධිය බවට පෙරලෙනවා. ගතේ හිතේ අප්‍රමාණ සැහැල්ලුවක් ඇති වෙනවා. ගත හිත සැහැල්ලු වෙච්ච තැන සමාධිය වැඩෙන්න පටන් ගන්නවා. දැන් ජීවිතය තුළ පින්වතුනි ගත විධාවරයි නම් ආන් ජීවිතය තුළ යා තුළ සමාධියක් හිතේ ඒකාග්‍රතාවයක් ඇතිවන්නේ නැහැ. ගත විඩාබරණ. ගත හොඳට නාවල කවල පොලා පිළියෙල කරගත්තාම හිත ව්‍යාකූලයි නම් එතන සමාධියක් වැඩෙන්නේ. එහෙනම් අපි මේ කතා කරපු සත්ත්ව බොජ්ජංගවල ඒ බොජ්ජංග ධර්ම වඩවගෙන එන පිළිවෙල අනුව ඒ බොජ්ජංග ධර්ම තුල ක්‍රියාත්මක වීම තුලම එයාගේ සමාධිය වැඩෙනවා. ඊට පස්සේ එයා තුලේ සමාධිය වැඩුණාම එයා තුල උපේක්ඛාව ඇති වෙනවා. එයා පින්තුනි වේදනාවන් තුල හටගන්න සුඛ දුක්ඛ කියන මේ කාරණාවන් වලට ඇලෙන්න ගැටෙන්න නොයා තමන් උපේක්ඛා කියන අරමුණ තුල ඉන්නවා. එහෙනම් කුසලාරම්මණයක් තුල යාට හිත ඒ මත පිහිටාම ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඒ ක්‍රියාත්මක භාවයම එයාට නිවන පසක් කර දෙන්නට තරම් ඒක ප්‍රබලයි. එහෙනම් මේ ලෝකයේ තුල පින්වතුනි ආන් රහත් උත්තමයේ තුල ඔය කතා කරපු සත්බොජ්ජංග ධර්මය වැඩිලා තියෙනවා, වඩලා තියෙනවා. ඒක බලවත් කාරණාවක්. ඒ නිසා මේ ලෝකයේ යමෙක් Taman ළඟ බලයක් තියෙනවා කියලා කියනවා නම් එයා ලෞකිකත්වයට ගැලිලා එයා තුල බලයක් නෑ. හැබැයි බලය කියන්නේ ඔය සත්බොජ්ජංග ධර්ම වඩපු කෙනෙකුටමයි. අවසානයේ තථාගතයන්න් වහන්සේ දේශනා කළා පින්වතුනි මේ ලෝකය තුල ඒ තථාගතයන්න් වහන්සේගේ
ධර්මයේ අවබෝධ කරගත්ත රහත් උත්තමයා තුළ හටගන්න අටවන බලවත් කාරණාව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ භාවිත්තෝ හෝති ස්වභාවිතෝ. මේ ලෝකයේ තුල බුදුහාමඳුරෝ පෙන්වන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී වූ ඔය අරි අටංගි මග තුල පිහිටාම නම් ජීවිතේ හිතුවේ වචන භාවිත කලේ ක්‍රියාත්මක වුණේ කාය වාක් වශයෙන් මානසික වශයෙන් තමන්ව හැම විටකම පුරු කරගත්තේ, තමන්ව හැම වෙලාවකම හැඩ ගැස්සුවේ ආරෂ්ඨාංගික මාර්ගයට අනුව නම් එයා යන්නේ රහත් භාවයට. එතකොට රහත් භාවයට ගමන් කරපු උත්තමයා ළඟ තියෙන බලවත් භාවයේ තීරණය කරන කාරණාවක්. එහෙනම් පැහැදිලි ලෝකයේ තුල පින්වතුනි රහත් වෙච්ච උත්තමයෝ මේ ලෝකේ කාටත් වඩා බලවත් වෙනවා. මේ ලෝකේ ඔය කාරණා අපි කතා කරපු ඔය කාරණාවන් වඩන්න දුර්වල වෙච්ච පුහුදුන් මිනිස්සු ළඟ ඒ කාරණාවන් වඩලා ඒක ප්‍රතිඵලයේ උදා කරගත් රහත් වෙච්ච උත්තමයෝ කොහොම ප්‍රකටයි. එතකොට කවදාවත් මේ රහත් වෙච්ච උත්තමයෝ තමන්ගේ උත්තරේ මනුස්ස ධර්මයන් ලෝකයට කියන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ ධර්මයේ පෙන්වන්නේ කොහොමද? හරි ලස්සන උපමාවකින් පෙන්නනවා. කොහොමද? නිදානයක් තියෙන තැනක් දැනගත්තු කෙනා මේ නිදානිය කාටවත් කියන්නේ නැහෙනේ පින්වතුනි. ඒ වගේ තමයි තමන් තුළ පහළ වෙච්ච උත්තරීතර తত্ত্বය ලෝකයට කියලා ඒක හැල්ලු කරගන්නේ නැහැ තථාගත ශ්‍රාවකයා. එහෙනම් පැහැදිලි අපි අද සමාජයේ දකින සමහරු කතා කරන රහත් වෙලා මම රහත් වෙලාය කියලා කියන ස්වභාවය තුළ ඉන්නවනම් යම් කෙනෙක් ආම් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා එයාතරම් චෝරයෙක් සොරෙක් තවත් නැtei කියනවා. ඒක ධර්මීය බුදුරජාණන් වහන්සේ දහම් පාඨ වලින්ම දේශනා කොට වදාළ කාරණාවක්. එහෙනම් කවදාවත් බලය තියෙන, එතන බොහොම ලස්සන දහම් කාරණාවක් තියෙන ආධ්‍යාත්මික බලය තියෙන කෙනා පුරසාරන් දොඩන කෙනෙක් නෙවෙයි. එහෙනම් ආධ්‍යාත්මිකව පිරිහුණු වැටුණු කෙනාම තමයි මේ පුරසාරන් දොඩන තැනක ජීවත් වෙන්නේ. ඒවා ඉතින් පිරිහින්න බලනම කාරණා. එහෙනම් අපි කතා කළ තථාගත ශ්‍රාවකයා තුල මේ හැබෑ බලය ප්‍රකට වෙන ඒ බලවත් භාවයේ තීන්දුව වෙන කාරණාට ඉතින්දී අපි සාකච්ඡා කළා අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකිනවා. ඒ වගේම කාම වස්තුන් ගිනි අඟුරු වලක්සේ දකිනවා. ඒ වගේම නිවනටම ඇලුණු නිවනටම නැඹුරුණු හිතක්මයි තියෙන්නේ ඒ උත්තමයෝ ළඟ. ඒ වගේම සතිපට්ඨානිය හොඳට වඩන, ඒ වගේම සතර ඊර්ධිපාද, පංච ඉන්ද්‍රිය, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ සියල්ල වැඩිීමේ ප්‍රතිඵලයම තමයි රහත් භාවය කියන එක අපි කතා කළා. එහෙනම් ඒ උතුම් බලයේ ඒ රහත් භාවය ජීවිතේ අවබෝධ කරගන්නටම මේ උතුම් දේශනාව සුපින්වත් ඔබ හැමට ඒකාන්තයෙන් උපනිශ්‍රේ වේවා. අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාවෙහි දායකත්වයේ ඇතිව කටයුතු කළ ඇඩ්ලින් එදිරිසිංහ මහත්මිය, ඒ වගේම දිස්නා එදිරිසිංහ මහත්මිය මිනවංගොඩ නිල්පනාගොඩ ලිපිණෙහි පදිංචි බලාපොරොත්තු වුණා මීරිගම මිනියලුවේ විසූ නැසී ගිය තම ආදරණීය පියතුමා සිරිල් සමරතුංග මහත්මයා. එතුමාගේ ජන්මදිනයේ නොවැම්බර් 23 වන දිනේට යෙදී තිබුණා. ඒ එතුමාට පින්පෙත් අනුමෝදන් කිරීමේ අදහස් ඇති කරගත් ඉතින් මේ පින්වත් පියතුමාට මේ පින් ඒකාන්තයෙන් අනුමෝදන් වේවා. ඒ වගේම ඇඩ්ලින් එදිරිසිංහ ඒ පින්වත් මෞතුමිය, ඒ වගේම ඒ දුවා දරුවෝ ලොයිඩ් සමරතුංග, දිස්නා එදිරිසිංහ, මනෝරි සමරතුංග, සිල්වියා විජේසේකර, ශෝභා සමරතුංග, චන්ද්‍රිකා සමරතුංග කියන ඒ දුවා දරුවෝ ඇතුළු ඒ මුණුපුරු මිනිපිරිව ඇතුළු ඒ පවුලට සම්බන්ධ අනෙක් ඒ සෑම සියලු දෙනාටත් මෙත් සිතින් අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව සහනීය පිණිස වේවා. මෙලව පරලොව ශාන්තිය සනසිල්ල පිණිස වේවා. මේ උතුම් ධර්ම දානය ඕනට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ඒකාන්තයෙන් උපනිශ්‍රේම වේවා. ඒ වගේම අපි මේ මොහොතේ ආශිර්වාද කරනවා දායකත්වයේ දරූ ඩී.පී. ගෝමස් මහතා අංක 481 1 ශ්‍රීමත් කුඩා රත්වත්ත මාවත මහනුවර ලිපිණෙහි පදිංචි. තේතුමා විශේෂයෙන් බලාපොරොත්තු වුණා දෙසැම්බර් 4 සහ 19 යන දිනයන්හි උපන් දිනයන් සමරන්නට යෙදෙන්නා වූ පසන් පුතා සහ අමානි දුවට ආශිර්වාද කරන්නට. ඒ දුවට පුතාට සුබ උපන් දිනයන් වේවා.
නිදුක් නිරෝගී සුව සහනීය සැලසේවා. අනාගත මතු ජීවිතේ වාසනාව ශ්‍රද්ධාව ධර්මයේ පිරි ජීවිත බවට පත් වේවා. එතුමා බලාපොරොත්තු වුණ දේශනාව සිද්ධ කළ දේශකයාණන් වහන්සේ ලෙස අපට ඒ වගේම ධර්ම ශ්‍රවණීය කළ හැමටත් ආශිර්වාද කරන්නට. ඒ අනුව මේ මොහොතේ අද දේශනාවෙහි දායකත්වයේ දරූ ඩී.පී. ගෝමස් මහතා ඇතුළු පවුලේ හැමටත් ඒ වගේම අපට හිතවත් දිස්නා ඉදිරිසිංහ මහත්මිය ඇතුළේ පවුලේ පින්වතුන්ලාටත් ඒ වගේම අද දවසේ මේ ධර්ම ශ්‍රවණීය මේ උතුම් පින්වත් පොයේ දවසේ ශ්‍රවණීය කළ පින් ඇති ඔබ සෑම සිළු දෙනාටම රටවැසි ලෝවැසි සියලු දනන්ට ඒ වගේම නෙත් ගුවන්විදුලියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ කාර්ය මණ්ඩලය ඇතුළු කොයි කාටත් මේ උතුම් ධර්ම දේශනාමය පින නිදුක් නිරෝගී සුව සහනීය පිණිස වේවා. මෙලව පරලොව ශාන්තිය සනසිල්ල කෙලවර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මී අපි කතා කළ මේ ලෝකේ හැබෑම බලය ඇති වෙන ඒ රහත් ඵලයේ පිණිස හැමට ඒකාන්තයෙන් උපනිශ්‍රේම වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිලං රක්ඛන්තු ලෝක ශාසනං චිලං රක්ඛන්තු දේශනං චිලං රක්ඛන්තු නං පරන්ති. සමදනාට තෙරුවන් සරණයි.